ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ බොහෝම ලස්සන ජාතක පුවතක් ශ්‍රවණය කරන්න. මේ ජාතක පුවත ඇසුරු කරගෙන අපේ ජීවිතයට උතුම් දහම් අර්ථයක් එකතු කරගන්න. පින්වතුනේ, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට තියෙන ස්වභාවයක් තමයි තමන්ට පුංචි පීඩාවක්, පුංචි වෙහෙසක් ආවත් ඒක උහුලාගෙන ඉන්න බැරිකම. සුළු සුළු පීඩා, විශේෂයෙන් හිතට එන ඒවා. හිතට එන සුළු සුළු පීඩා, හිතට එන සුළු සුළු වේදනා හැමතැනම කියවා අයියෝ මට මේ කාලේ මෙහෙමයි, මං ඉන්නේ මෙහෙමයි, අහවල්ලු මෙහෙමයි, එයා හින්දා මට හරි කරදර, මෙහෙම කියා මැසිවිලි නගනගා වාසය කිරීමක් මේ සමාජය තුළ ගොඩාක් අයගේ දකින්න ලැබෙන්නේ නැද්ද? ගොඩාක් අයගේ. සමහරවිට මේ වචනේ කියනකොට තමන්ගේ ගෞරවයට මොකද්ද වෙන්නේ? තමන්ගේ සමීපයේම ඉන්න තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවෝ, ඒ අයගේ ගෞරවයට මොකද්ද වෙන්නේ? තමන්ගේ පවුලේ වැදගත්කමට මොකද්ද වෙන්නේ? තමන්ගේ ගුරුවරයාගේ වැදගත්කමට මොකද්ද වෙන්නේ? මේ මුකුත් තේරෙන්නේ නැහැ. ඔහේ කියලා දානවා. සමහරවිට ස්වාමි පුරුෂයා ගැන අනිත් කාන්තාව අතින් එක ඒවා කියනවා. අපේ එක්කෙනා මෙහෙමයි, එයාගේ කටයුතු මෙහෙමයි. ඉතින් මේ වගේ ලොකු දුර්වලතාවයක්. මේක ඇත්තෙම දුර්වලතාවයක් නේ. අවසානයේ මේක පීඩාව තියෙන කාලේ අනිත් අයට කංකිදිරි ගගා ඉඳලා මකන්න බැරි වචනයක් හැදෙනවා. ආයේ රටේ ලෝකෙ මිනිස්සු ඔක්කොම දැනගෙන ඒ වෙලාවේ මකන්න බැරි විදිහේ වචනයක්, සටහනක් අපි හදනවා. මේ දුර්වලතාවේ අද කාලේ විතරක් නෙමෙයි, එකලත් තිබුණු බව මේ ජාතක පුවත අහනකොට අපට තේරෙනවා. අද අපි ඉගෙන ගන්න ජාතක කතාවේ නම කන්න දීපායන ජාතකය. බොහෝම වටින අර්ථයක් අද අපේ ජීවිතවලට මේ ජාතක පුවතෙන් එකතු කරගන්න පුළුවන්. අද දේවනේ හරි අමාරුයි, හරි පීඩයි. මට ගෙදර යන්නටමයි හිත. මට නම් අමාරුයි මේ පැවිද්ද කරන්න, මට අමාරුයි භාවනා කරන්න, මට අමාරුයි මේ වැඩිහිටි සංඝයාට ගෞරව සත්කාර දක්වාගෙන ඉන්න. මේ නොයෙක් ආකාරයෙන් තමන්ට ඉන්න අමාරු බව කිසි ගාණක් නැතුව හම්බ වෙන කෙනාට කියනවා. දකින භික්ෂුන් වහන්සේලාට කියනවා. හිතවත් භික්ෂූන්ට මේකම කියනවා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟටම අවසානයේ මේ පණිවිඩේ, මේ භික්ෂුන් වහන්සේ හැම තැනකම මේක කියා යනවා කියන පණිවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ආරංචි වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව කැඳෙව්වා. පින්වත් භික්ෂුව, ඇත්තද මේ කියන්නේ මේ හැම තිස්සෙම තමන් පීඩාවකින් මහානදම් පුරනවාය කියලා මේ දකින භික්ෂුව අතින් කියනවාය කියලා කියන්නේ හැබෑද? අනේ එහෙමයි භාග්‍යතුන් වහන්සේ, මං හරි පීඩාවෙන් ඉන්නේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉන්න මෙහෙම බලන්න මේ අවවාදේ. ඇයි පින්වත් භික්ෂුව බොහොම කියන්නේ? මෙවැනි අමා නිවන් සුව ගෙන දෙන, අමෘත නිවන කරා අරගෙන යන නෛර්යානික වූ සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබලත් තිලෝගුරු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන පරම ශාස්ත්‍රූන් වහන්සේව තමන්ට ආශ්‍රය කරන්නට ලැබිලත් අති උදාර උතුම් භික්ෂූන් වහන්සේලා, ඊළඟට ඊතා සොඳුරු ධර්ම කතිකයන් වහන්සේලා එහෙම ඇසුරු කරන්නට ලැබිලත්, සීලයට ගුණයට ආදර ගෞරව ඇති මහා සංඝරුවන් ඇසුරු කරන්නට ලැබිලත්, පින්වත් භික්ෂුව මේ සිව්වනක් පිරිසටම ආරංචි වෙන විදිහට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා හැම දෙනාට ආරංචි වෙන විදිහට ඔබ කිසි ලැජ්ජාවක් නැතුව බලන්නේ වචනේ. දැන් ඔබ කිසි ලැජ්ජාවක් නැතුව කොහොමද කියලා ඇහුවා මෙහෙම කියන්නේ. සිව්වනක් පිරිසම මේක දැනගන්නවා, භික්ෂූනුත් දැනගන්නවා මෙයා අකමැත්තෙන් ඔය ඉන්නේ. ඔය දානෙට ගියාට හරි අකමැත්තෙන් ඉන්න කෙනෙක් ඔය.
ඇතැම් වෙලාවට මේ භික්ෂුව රුක්ෂ වෙනක වාඩි වෙලා ඉන්නකොට අර මේ මැසිවිලි අහපු භික්ෂුණීන් දන්නවා අයියෝ එයා ඔය හිටියට හරි අකමැත්තෙන් ඉන්නේ. ඔය කිඳිරි ගාන ඉන්නේ. එහෙම කියලා දැනගන්නවා. දැන් අපි හිතමු ගෙවල් වල තියෙන තොරතුරු ගමේ අයන්ට කියන්න කිව්වොත් එහෙම ගමේ අයෝ වෙන කතා වෙන්න දෙයක්ුත් නැති හින්දා ඔක කතා වෙන්නේ නැද්ද? ඔයනේ ගෑනු කෙනාව දැක්ක ගමන් කියනවා අම්මෝ ඔය දැන් ඔය ඇඳගෙන පැලඳගෙන ගියාට ඔය ගෙවල් වල හරියට රණ්ඩු. ඔය මිනිහා ඔහොමනේ. ඔය ගෑනු කෙනා අපිත් එක්කම කියලා තියෙනවා. එහෙම කියන්නේ නැද්ද? තමන් සමහරලාවට ඒ ඉන්න වෙලාවේ පීඩාව උහුල ගන්න බැරුව එකපාරක් කියන්නේ. අප්පු අපේ මනුස්සයා මෙහෙමයි මට මෙහෙම කිව්වනේ කියලා කියනවා. මට නම් මේ මිනිහව දැන් අප්පිරිය වෙලා ඉන්නේ කියලා කියනවා. තව ගෑනු කෙනෙක් අතින්. ඊට පස්සේ ඒ ගෑනු කෙනා ඒක සටහනක් වගේ මතකේ තියාගෙන අර දෙන්න හොඳට hina වෙවි පාරේ යනවා දැක්කත් පස්සේ ප්‍රශ්නේ විසඳගෙන ඔන්න දෙන්න hina වෙවි පාරේ යනවා. ඒ යනවා දකින්නකොට ගමේ අනිත් අයන්ට කියන්නේ නැද්ද? ඔය දැන් hina වෙවි ගියාට ඔය ගෑනු කෙනාගේ හිතේ මෙහෙම අදහසක් තියෙන්නේ. ඔය මිනිහව පෙන්වන්නවත් බෑ. නැති ප්‍රශ්නයක් අපේම කටින්ද අපිම හදාගෙන. ලැජ්ජාවක් බයක් නැතුව කට පාවිච්චි කරන්න ගිහිල්ලා වෙච්චි දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කියනවා ඈ භික්ෂුව ඔය වගේ ලාමක වචනයක් පිට නොකර ඉන්න තරම් ලැජ්ජාවක් බයක් ඔබට නැතුව ගියේ කොහොමද? බලන්න භික්ෂුව අතීතයේ හිටපු නුවණැත්තෝ බුදුවරු නූපන් කාලේ බාහිර අන්‍ය තීර්ථක පැවිද්දෙන් පැවිදි වෙලා ඉඳිද්දිත් 50 වසරකට අධික කාලයක් අකමැත්තෙන්ම බඹසර හැසිරিলা ඒ ගැන මුකුත් වචනයක් එළියට දාන්නේ නැතුව හිටියා. අකමැත්තෙන්මයි බඹසර ආරක්ෂා කරගෙන හිටියේ. නමුත් හිරියොතප් තිබ්බ ඒ නුවණැති බ්‍රාහ්මණවරු ඒක එළියට දාන්නේ නැතුව හිටියා. තමන්ගේ වැදගත්කම ඊළඟට තීර්ථක පැවිද්දේ තියෙන වැදගත්කම ඒක නැසෙන නිසා. ඇයි භික්ෂුව එහෙම කල්පනා කරන්න තරම් දක්ෂ වුණේ නැත්තේ? ඔන්න ඔහොම බුදුරජාණන් වහන්සේ භික්ෂුවට අවවාද කළා. මෙතන හිටිය තව භික්ෂුන් වහන්සේලා ඊළඟට මෙතන උපාසක පිරිසක් පැමිණිලා හිටියා. හැමෝටම අහන්න ආසාවක් ඇති වුණා ඒ අතීත ප්‍රවෘත්තිය. මේ හිරියොතප් තියෙන කෙනෙක් ඒ හිරියොතප් තුලින් රැකෙන හැටි. එතකොටයි භාග්‍යතුන් වහන්සේ මේ ලස්සන ජාතක කතාව කන්න දීපායන ජාතකය දේශනා කොට වදාළේ. ගොඩාක් ඉස්සර කාලේ වංශක රටේ කොසඹෑ නුවර කෝසම්බී කියලා රජෙක් රාජ්‍ය කරමින් වාසය කළා. ওই කාලේ එක්තරා නියංගමක මිත්‍ර බ්‍රාහ්මණවරු දෙදෙනෙක් හිටියා. බොහෝම ධන සම්පත් තියෙන. ඒ අයෝ එක්කෙනෙකුට 80 කෝටිය ගානේ බූදලයක අයිතියක් තිබුණා. මේ දෙන්නා පස්සේ කාලෙක මේ ධනය ගැන නුවණින් කල්පනා කරනකොට මේගොල්ලන්ට තේරුණා මේ ධනය කියලා කියන්නේ හැමෝම එක් රැස් කරලා දාලා යන එක. ඒ නිසා අපි මේ ධනයට ලෝභකම් කරලා ධනයත් එක්ක සතුටු වෙවි ඉන්න එක, තව තව ධනෙ රැස් කර කර ඉන්න එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අපි ඒ නිසා මේ ධන සම්පත් ඔක්කොම දන් දෙමු. දෙන්නම එකතු වෙලා 80 කෝටියේ ධනය දෙකම එකට කළා. දීපල සම්පත් වල මේ වටිනාකමත් ඔක්කොම එකට කළා. දෙන්නම එකතු වෙලා දන් දුන්නා. මහා දානයක් ඒ කාලේ. දානේ පූජා කරලා ඉවර වෙලා දෙන්නාම මේ ඥාති සමූහයා මහා ජනකාය අඬද්දි වැළපෙද්දීම මහා ප්‍රසිද්ධියක් ඇතුව තමයි දෙන්නා ගිහිල්ලා පැවිදි වුණේ හිමාලේ ඍෂි පැවිද්දෙන්. ඒ තාපස පැවිද්දෙන් පැවිදි වෙලා බොහෝම අල්පේච්ඡ ජීවිතයක්. මේ මල් ගෙඩි වගේ අනුභව කරමින් බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඒ දෙන්නාගේ තාපස පැවිද්දට 50 වසරක්ම ගෙවී ගියා. අවුරුදු 50ක් ගත වුණා. ඒ කාලේ ආයුෂත් අද කාලයට වඩා දීර්ඝ ඇති. 50 අවුරුද්දක්ම ගත වුණා. ඒ 50 අවුරුද්ද මහන්සි වෙලත් විශේෂ ධ්‍යාන අභිඥා මුකුත් උපදවා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ.
50 වසරක් ගත වුණාට පස්සේ මේ මිත්‍ර තාපසයෝ දෙන්න කතා වුණා. දැන් අපි මේ වනයේ තියෙන මල් ඵල ආදී විතරනේ අනුභව කර කර හිටියේ. දැන් අපි දෙන්න ආයමත් පොඩ්ඩක් ගම්පියසට වැඩම කරමු. ගම්පියසට ගිහිල්ලා ලුණු ඇඹුල් ටිකක් අපේ ශරීරෙට දාගන්න ඕන, නැත්නම් ශරීරෙ ලෙඩ වෙන්න පුළුවන්. ඕන පැමිණුණා. පැමිණිලා අනුක්‍රමයෙන් කාසී රටටත් ආවා. මේ තාපසයෝ දෙන්නාගේ නම් උනේ ඒ වෙනකොට මේ තාපසයන් හැඳින්නුවේ එක තාපසෙක් දීපායන තාපසයා. අනිත් තාපසයාගේ නම මණ්ඩව්‍ය තාපසයා. දීපායන සහ මණ්ඩව්‍ය තමයි මේ තාපසින් වහන්සේලා දෙන්නාගේ නම්. දීපායන තාපසයාගේ ගිහි කාලේ මිත්‍රයෙක් හිටියා. ඔහුගේ නමත් මණ්ඩව්‍ය. ඔන්න පාටලැවෙන්න පුළුවන් තැන. තාපසෙකුත් හිටියා මණ්ඩව්‍ය කියලා. දීපායනගේ ගිහිව ඉන්න මිත්‍රයෙකුත් හිටියා. එයාගේ නමත් මණ්ඩව්‍ය. මේ තාපසයෝ දෙන්න මේ කාසී රටේ හිටපු මණ්ඩව්‍ය බ්‍රාහ්මණයාගේ නිවසට පැමිණුණා. පැමිණුණාට පස්සේ හරි සතුටුයි මේ මණ්ඩව්‍ය කියන මිත්‍රයා මේ දෙදෙනාටම සුවසේ වාසය කරන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ ඉඩමේ පොඩිවට කුටියක් සකස් කළා. කුටිය සකස් කරලා තාපසයෝ දෙන්නාම එහි වාසය කරවලා තමන්ගේ බිරිඳත් එක්ක සිව්පසයෙන් උපස්ථාන කළා. ඉතින් මේ තාපසයෝ දෙන්න ලුණු ඇඹුල් රසයත් විඳිමින් 3 අවුරුද්දක් තිස්සේ මේ කුටියේම වැඩ වාසය කරලා නැවතත් චාරිකාවේ පිටත් වුණා. පිටත් වෙලා බරණැසට ආවා. එහි අතිමුත්තක කියලා සොහනක් තිබුණා. ඕන්න ඔය සොහනේ මේ දෙන්නාම වාසය කළා. සොහන ඇසුරු කරගෙන දැන් ඉන්දියාවේ පුළුවන් එහෙම සොහොන් එහෙම ඇසුරු කරන් ඉන්න. මොකද ඉන්දියාවේ ඍතු විපර්යාසය ප්‍රකට රටක්නේ. දැන් අපේ රටවල් වල මේ ලංකාවේ ගත්තොත් එහෙම මේ හොඳට තියෙනවා එකපාර වහිනවා. නමුත් ඉන්දියාවේ ඍතු වෙනසට අනුව තමයි වර්ෂා ලැබෙන්නේ. පායන කාලෙට වහින්නේම නැහැ. 4 මාසයක් 8 මාසයක් වහින්නේම නැහැ. වස්සාන සමයට විතරයි වැස්ස. එතකොට කරදරයක් නැහැ එලි මහනක ඉන්න කෙනෙකුට. මේ දීපායන තාපසයත් මණ්ඩව්‍ය කියන තාපසයත් අර අතිමුත්තක කියන සොහොනේ ඔන්න එලි මහනේ වාසය කළා. මෙහෙම ඉන්නකොට දීපායන තාපසතුමාට හිතුණා ආයමත් වතාවක් තමන්ගේ මිත්‍ර මණ්ඩව්‍ය බ්‍රාහ්මණයාගේ කුටියට ගියා නම් හොඳයි කියලා. තමන්ගේ මිත්‍ර මණ්ඩව්‍ය කියන තාපසයාට මේ තාපසයාට කිව්වා මිත්‍රය අපි මේ සොහොනේ හිටියා ඇති. අපි යමු යලිත් අපේ මිත්‍ර වූ මණ්ඩව්‍යගේ කුටියට. එතකොට මේ මණ්ඩව්‍ය කියන තාපසතුමා කියනවා නෑ දීපායන නුඹ යන්න. මම මෙහි නැවති මෙහිම වාසය කරන්න කල්පනා කළා. ඉතින් ඔන්න දීපායන තාපසතුමා මණ්ඩව්‍ය බ්‍රාහ්මණයාගේ කුටිය වෙත පිටත් වෙලා ගියා. දැන් අර මණ්ඩව්‍ය කියන තාපසතුමා ඉන්නේ සොහොනෙමයි. දවසක් මෙහෙම සිද්ධියක් වුණා. ඔය ගමේ හොරෙක් හොරකම් කරන්ට ගිහිල්ලා ඒ ගෙදර සේවක කාරකාදීන්ගේ අතට අහු වුණා. සේවකයෙකුට පොඩ්ඩක් ගහලා පෙරලා දාලා මේ මිනිසයා හොරකම් කරපු ආභරණෙත් අරගෙන දිව්වා. දුවගෙන ආවේ ඔය අතිමුත්තක කියන සොහොන පැත්තට. සොහොන පැත්තට ඇවිල්ලා මේ සොහොනේ ඉතින් ගස් කොළන් ආදියක් තියෙනවනේ. මේ මිනිහා හැංගුණා. ඕක සිද්ධ වුණේ සාමාන්‍යයෙන් පාන්දර ජාමෙට වෙන්න. ඉතින් සේවක පිරිසයි ඊළඟට රජුගේ රාජපුරුෂයෝයි මේ ඔක්කොමලා මේ අතිමුත්තක සොහොනේ එහෙට මෙහෙට වෙවි මේ හොරාව හෙව්වා. හොරා කොහොම හරි ගහෙන් ගහට මාරු වෙලා හැංගිලා පැනලා ගියා. මේ හොරා පැනලා යනකොට ඇතුළට යනකොට හොරා දකින්නවා මේ සොහොනේ කෙළවර අතු සෙවිලි කරපු කුටියක් තියෙනවා. පොඩිවට නිකන් හදිසියේ මේ පින්නක් වගේ ආවොත් එහෙම ඒකට රැකවරණයක් පිණිස පොඩිවට අටවාගත්ත කුටියක් තියෙනවා. මේ කුටිය හොඳ සටහනක්.
දැන් තමන් අහු වුණොත් එහෙම ආභරණත් එක්ක තමන්ට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ආභරණ ටික කොයිකටත් මෙතන දාන්න ඕන කියලා මේ හොරා අර කුටිය ළඟ ආභරණ ටික දැම්මා. දාලා ආභරණ ටික පස්සේ ගන්නම් කියන අදහසින් හොරා හැඟ වුණා. අර මිනිස්සු එළි වෙනකන් හොයනකොට මේ කුටිය ගාව තියෙන ආභරණ ටික හම්බුණා. ආභරණ හම්බුණා නම් වස්තුව ලැබුණා කියන්නේ මේ ළඟපාත හොරා ඇති කියලා බලනකොට අනේ මණ්ඩව්වේ තාපසයා. එතුමා වහුනේ එතුමා හොරෙක් කියලා හිතුවා. එතුමාත් එක්ක ලොකු කතා නෑ. එතුමාට ගැහුවා. ගහලා වරපටවල් අරගෙන බැඳගෙන ඕන්නේ ඇදගෙන ගියා. ඇදගෙන ගිහිල්ලා දැන් මිනිස්සුත් කියන්නේ රාජපුරුෂයොත් කියන්නේ මෙතුමාට හොරා කියලා. මෙතුමාට නිදහසට කාරණා ඇත්තේ නෑ. රජුරෝ වැඩිදුර විභාග මොකුත් නෑ. බඩුත් එක්කම හොරා වුණා නම් ඔය හුරාව උල තියාපල්ලා කියලා අණ කළා. දැන් මේ අහිංසක මණ්ඩව්වේ තාපසයාව කසයෙන් තලතලා අරගෙන යනවා සොහොනට. සොහොනේ තමයි උල තියෙන කටයුත්ත කරන්නේ. දැන් වාසය කරපු අතිමුත්තක කියන සොහොනේම තමයි උල හිඳුවන්ට තීරණේ. කිහිරි උලක් බිම හිටවලා ඒකේ හිඳුවන්ට උත්සාහ කළා. උල ඔහොම පොළොවේ හිටවලා මේ තාපසයාව ඔසවලා උල උඩ තියන්න උත්සාහ කළා. වැඩේ කියන්නේ මේ කිහිරි උල තාපසයාගේ සිරුර සිඳගෙන ඇතුළට යන්නේ. ඊළඟට කොහොඹ උලක්. කොහොඹ ගහක් කපලා ඔන්න උල් කරලා ඒකේ ඉඳන් උත්සාහ කළා. කොහොඹ උල ශරීරය ඇතුළට බහින්නෙත් නැහැ. අවසානයේ රාජපුරුෂයෙක් ගිහිල්ලා රජමාලිගාවේ යකඩ උලක් අරන් ආවා. පිංගුතුනේ යකඩ උල බහින්නෙත් නැහැ. දැන් රාජපුරුෂයන්ට මේක හිතා ගන්න බෑ. රාජපුරුෂයෝ දාඩිය දාලා. ඇයි දැන් රජතුමා කිව්වා උල ඉඳුවා බලලා කියලා. මේක මේ කවදාවත් වෙච්ච නැති වැඩ. මේ මිනිස්යාගේ ඇඟ දිගේ උලක් බහින්නේ නැහැ. එතකොට මණ්ඩව්වේ තාපසතුමා එතුමාට ධ්‍යාන තිබුණා. එතුමා හොඳ නුවණින් ධ්‍යානෙට සමවැදිලා හිතන්න පටන් ගත්තා. ඇයි මේ මගේ සිරුරේ උලක් මේ බහින්නේ නැත්තේ? මාව උල හිඳවන්න බැරි ඇයි? ඊළඟට මේ අහක යන ප්‍රශ්නයක් ඇයි මට මේ පටලැවුනේ? මම පාඩුවේ භාවනා කරගෙන හිටපු කෙනෙක් අනුන්ගේ හොර බඩුවකට මාව අහුනේ ඇයි? මොකද්ද මේ මගේ කරුමේ? බැලුවා. තමන්ගේ ධ්‍යානයට තමන්ගේ නුවණට ඒක අහුණානේ. මෙතුමා කලින් ජීවිතයක පුංචි ළමයා කාලේ තාත්තත් එක්ක මේ තාත්තා වඩු වැඩ කරන තැන සෙල්ලම් කරමින් හිටියා. එතනින් මේ පොඩි දරුවා එක මැස්සෙක්ව අල්ලා ගත්තා. එතන ඉතින් ওই සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු මැස්සෙක්. එතන තාත්තටත් කරදරේ පිණිස ඉගිලි හිටියා. මේ පොඩි එකා මස්සව කොහොම හරි අල්ලගත්තා. මැස්සෙක් කුරුමිනියෙක් වගේ සතෙක්. ඒ අල්ලගෙන එතනම තිබුණු පුංචි කොබෝලීල කීරක. කොබෝලීල කීරක මේ මැස්සාව උල හිඳෙව්වා. මැස්සව ගැහුවා. එතකොට මේ කර්ම විපාකයේ තමයි තමන් කරා කැරකිලා එන්නේ කියලා එතුමාට තේරුණා. එතුමා බැලුවා තමන්ට මේ කර්මෙන් බේරෙන්න පුළුවන්ද? බෑ. මේ ක්‍රමයටම තමයි තමන්ට විපාකෙ විඳින්න සිද්ධ වෙන්නේ. රාජපුරුෂය අමතලා කියනවා, බවත් රාජපුරුෂෙනි, ඉතින් ඔබලාට මාව උල හිඳුවන්ටම ඕන නම් නුඹලා ඔය වෙන ලී යකඩ මුකුත් පාවිච්චි කරලා ඔක කරාට පළක් නැහැ. කොබෝලීල රුකකින් හුලක් හදාපල්ලා. එහි ඉඳෙව්වොත් මගේ සිරුර දිගේ ඒ උල බහිනවා කිව්වා. කර්මය කියන එක නම් පුදුම එකක්. කොබෝලීල උලක් ඔන්න සකස් කළා. ඒ කොබෝලීල උඩ මේ තාපසතුමාව හිඳුවනකොටම ශරීරය දිගේ ඒ උල බැස්සා. රාජපුරුෂයන්ගේ කටයුත්ත ඉවරනේ. රාජපුරුෂයන්ට මේකේ ආයේ වැඩි වග විභාගයක් ඇත්තේ නෑ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පින්වතුනි, ඒ කොබෝලීල රුකක්ම ඇයි මේ ශරීරය දිගේ බැස්සේ කියන එක අහන්න තිබුණානේ. ඒ රාජපුරුෂයන්ට එහෙම කල්පනාවක් ආවේ නැහැ. ඒක උල තියලා මේ
සාමාන්‍යයෙන් ඒක තමයි සිරිත. උල තියපු කෙනා උල මත මැරෙනකන් රාජපුරුෂයෝ ඉන්න ඕන. නැත්තම් ඥාති කවුරු හරි කෙනෙක් ඇවිල්ලා උලෙන් ගැලෙව්වොත් එහෙම. ඒ නිසා රාජපුරුෂයෝ එහි ඉන්නවා. ඉතින් රාජපුරුෂයෝ රුක් සෙවණකට ගිහිල්ලා වාඩි වෙලා මේ උල හිඳපු බ්‍රාහ්මණයා උලේ බැහැලා උල ශරීරේ විනිවිද ගිහිල්ලා මැරෙනකන් කියලා ඔන්න බලාන හිටියා. ඉද්දී එදාම හිතිලා අර දීපායන තාපසතුමාට තමන්ගේ මිත්‍රයව බලන්න එන්න. දීපායන තාපසතුමා එනකොට අනේ මිත්‍රයාව උලේ හිඳුවලා මහා වේදනාවක් හටගත්තා. දුවගෙන ගිහිල්ලා තමන්ගේ මණ්ඩව්‍ය කියන තමන්ගේ මිත්‍රයා ළඟ බොහෝම දුකටපත් වෙලා කිව්වා අනේ මිත්‍රය ඇයි මේ? නුඹ මොන වැරද්දක් කළාටද? එතකොට දීපායන තවුසාට මණ්ඩව්‍ය උලේ ඉඳිමින්ම කෙඳිරිගාමින් කියනවා නෑ මිත්‍රය නුඹ මා ගැන දන්නවනේ මම මෙහෙම වැරද්දක් කරන්නේ නැති කෙනෙක් කියලා. අපි දෙන්න 50 අවුරුද්දක් තිස්සේ කොච්චර ගෞරවයෙන් සිල් රැක්කාද කියලා නුඹ දන්නවනේ. මේක මේ මට ආපු කර්ම විපාකයක්. කර්ම විපාකයේ හින්දා තමයි මට මෙහෙම උල ඉඳවලා මිය පරලෝ යෑම කියන එක උරුම වුණේ. ඒ නිසා යහපත් ජීවිතයක්මයි ගත කරන්න ඕන කියලා උල උඩ ඉඳගෙන අර මේ මණ්ඩව්‍ය තාපසතුමා දීපායනට මේ කතාව කිව්වා. එතකොට මේ දීපායනට ඇති වුණා මහා ගෞරවයක් තමන්ගේ මිත්‍රයා ගැන. දීපායන තාපසතුමා අර උලටම හේතු වෙලා බිම වාඩි වුණා. දැන් තමන්ගේ මිත්‍රයා ඉන්නේ උල උඩ. ඔහුගේ ශරීරයේ වෑහෙන රුධිරය උල දිගේ බැහැගෙන එනවා. මේ රුධිරය තමන්ගේ හිසට වැටෙන විදිහට දීපායන තාපසයා වාඩි වුණා. වාඩි වෙලා හඬා කිව්වා කියනවා මිත්‍රය ඔබ වගේ උත්තමයෙක්ගේ ශරීරයේ වෑහෙන රුධිරය මේ සිරුරේ පතිත වෙන එකත් මට සැපක්. එහෙම කියා වාඩි වෙලා හිටියා. මේ දීපායන තාපසතුමාට තිබුණේ රත්තරන් පාට සිරුරක් හරි ලස්සන කෙනෙක්. ඒ සිරුරේ අර රුධිරේ වැටෙනකොට ඒ තැන ලොකුවට කළුවට පෙවුණා. ඉතින් ආන් ඒ වෙලාවේ තමයි කියනවා මේ දීපායන තාපසයාගේ නමට අලුතෙන් කොටසක් එකතු වුණේ කන්හ දීපායන. දැන් මේ ජාතක පුවතේ නම කන්හ දීපායනනේ. මේ දීපායන තාපසතුමාගේ වටේ තමයි ජාතක කතාව ගොඩනගෙන්නේ. කන්හ දීපායන කියන නම යෙදුණා. රාජපුරුෂයන්ගේ අතේ රජුරවන්ට ආරංචිය ගියා මේ සොහොනේ සිද්ධ වෙන සිද්ධිය. රජුරු ඉක්මනට එතෙන් එනවා. ඇවිල්ලා අර දීපායන තාපසතුමාගෙන් අහුණා ඈ තාපසය ඔබේ මේ මිත්‍රයා මේ වැරද්ද කළේ නෑ කියලා ඔබට විශ්වාසද? එතකොට කන්හ දීපායන කියනවා රජතුමනි මගේ මිත්‍රයාත් එක්ක 50 අවුරුද්දක් තිස්සේ අපි දෙන්න මේ උතුම් ජීවිතයක් ගත කරන්නේ. මගේ මිත්‍රයා මේක කළේ නෑ. එතකොට රජුරවන්ට ඕමනයි ඉක්මනින් දැන් රජුරවන්ට තේරෙනවා මේ වැරද්දක් වෙලා තියෙන්නේ කියලා. ඉක්මනින් මණ්ඩව්‍ය තාපසතුමාව බේරන්න ඕන. දැන් උල යම් පමණයිනේ බැහැලා තියෙන්නේ. බෙහෙත් කරලා සුවපත් කරයිගේ. උලෙන් උඩට ඇදලා ගන්න උත්සාහ කරනවා. ගැලවෙන්නේ. එතකොට මණ්ඩව්‍ය තාපසතුමා කිව්වා රජතුමනි ඔබ මට અભේදානය දෙන්න කැමති නම් මාව නිදහස් කරන්න කැමති නම් උලෙන් ගලවන්න උත්සාහ කරන්න එපා. මගේ ශරීරයේ යම් කොටසක් උල බැහැලා තියෙනවද? ඒ කොටස ශරීරයේ ඇතුලේ තියෙද්දීම උල කපලා අයින් කරන්න කිව්වා කීයතකින්. කර්ම විපාක කියන ඒවා හරි භයානකයි. දැන් මේ තාපසතුමා තමන්ගේ නුවණින් තමන්ගේ කර්මය දැක්කනේ. රජුරුවේ කියපු විදිහටම කළා. කීයතක් ගෙන්නලා රාජපුරුෂයෝ ලව්වා අර ශරීරයේ බැහැපු තැනින් කොබෝලීල කෑල්ල කැපුවා. ඉතුරු කෑල්ල මොනවා කරලවත් ශරීරයෙන් ඉවත් කරන්න බැරුව ගියා. ඒ ජීවිත කාලෙම මණ්ඩව්‍ය තාපසතුමා අර උල ශරීරය ඇතුලේ තියාගෙන තමයි කියනවා වාසය කළේ. ඒකට හේතුව අර මැස්සටත් ඒකම වෙලා. ඒ මැස්සා මෙහිම කොබෝලීල කීරේ ගැහුවට මැරුන්නේ නැහැ. ඒ මැස්සට සිද්ධ වුණේ කොබෝලීල කීර කඩාගෙන ඌ ඉගිල්ලා ගියා. ඒ වුණාට උගේ ජීවිත කාලෙම
අර කීර කවුද ගලවලා අයින් කරන්නේ? ඒ මැස්සා ඒ කීර ශරීරයේ තියාගෙන සිටියේ යම්සේද ඒ කීර ගැසූ කෙනාට තමන්ගේ සිරුර ඇතුලේ අර විදිහටම ලීයක් තියාගෙන ඉන්න සිද්ධ වුණා. හිතන්න සත්තු ඝාතනය කරන්න එක එක උපක්‍රම යොදනවා මේ ලෝකේ. ඕවා කරකැවි එනකොට කර්ම විපාක විදිහට ඔය විදිහටමයි තමන්ට විපාක විඳින්න සිද්ධ වෙන්නේ. අර මැස්සන්ට මදුරුවන්ට දැන් තියෙනවානේ ළඟට ගියපු ගමන් පුපුල්ලා මැරෙන එහෙම මැෂින්. ඒ මැස්සෝ එක ගිහිල්ලා වහපු ගමන් පුපුල්ලා මැරෙනවා. මදුරුව වහපු ගමන් පුපුල්ලා මැරෙනවා. ඒවා සකස් කරන අය, ඒවා පාවිච්චි කරන අය එහි කර්ම විපාකයට කොහොම මුහුණ දෙයිද? බයක් ඇති කරගන්න ඕන පින්වතුනි. සිතකය වචනේ මෙහෙවද්දී ලොකු බයක් ඇති කරගන්න ඕන තමන්ගේ අතින් පාප කර්මයක් නොවීම පිණිස. තමන්ගේ සිරුර ඇතුලේ උලක් තියාගෙන ජීවිතේ ගත කරන නිසා මේ මණ්ඩව්‍ය තාපසතුමාට එදා ඉඳලා පිරිස කියලා තියෙන්නේ ආනි මණ්ඩව්‍ය. ඇණයක් සහිත මණ්ඩව්‍ය කියන නමින් එතුමා ප්‍රසිද්ධ වුණා. ඉතින් කන්නදීපායන තාපසතුමත් ආනි මණ්ඩව්‍ය තාපසතුමත් සොහොනේම ටික කාලයක් වාසය කරලා ඔන්න ආයිමත් වතාවක් කන්නදීපායන තාපසතුමා අර මණ්ඩව්‍ය කියන තමන්ගේ මිත්‍රයාගේ නිවසට එනවා. ඒ නිවසේ ඔහු වෙනුවෙන් කරවපු කුටියට ගියා. කුටියට ගියපු ගමන් ඔන්න මණ්ඩව්‍ය තාපසයා මණ්ඩව්‍ය බ්‍රාහ්මණයා කන්නදීපායන තාපසයා ළඟට ඇවිල්ලා තොරතුරු ඇහුවා. එතකොට අර විස්තරේ ඔක්කොම දැන් වෙච්චි පිළිවෙලට කියාගෙන යනවා කන්නදීපායන තාපසතුමා. මේක කියාගෙන යනකොට අර මණ්ඩව්‍ය බ්‍රාහ්මණයාගේ යඤ්ඤ දත්ත කියලා බොහොම පොඩි පුංචි දරුවෙක් හිටියා. ඔය දරු පැටියාට මේ කතාව වැඩක් නෑනේ. අම්මයි තාත්තයි දෙන්න තාපසතුමාත් එක්ක කතා කරද්දී දරුවා ගැන තියෙන අවධානය නැතුව ගියා. පොඩි එකා බෝලයක් අරගෙන සෙල්ලම් කර කර හිටියේ. මේ බෝලේ පෙරල්ලා ගියා පොඩ්ඩක් ඈතට. අම්මා තාත්තා දෙන්න බලාගෙන නැති නිසා පොඩි එකා බෝලේ ගන්න ඒ ප්‍රදේශයට ගියා. මෙතන තිබුණා බින් හුඹහක්. මේ හුඹහ ගාව එහෙ මෙහෙ දඟලනකොට හුඹහේ හිටපු නාගයා කිපුණා. එළියට ඇවිල්ලා මේ පොඩි එකාට දෂ්ට කළා. විස ගෝර නාගයෙක් හිටියේ. ඒ නාගයාගේ විස දෂ්ට කරපු වෙලාවත් එක්ක වේගින් ඇඟ දිගේ දිව්වා. දරුවා කෑ ගහගෙන ඇදගෙන වැටෙනකොට මේ කන්නදීපායන තාපසතුමත් මණ්ඩව්‍ය කියන තාත්තත් ඒ බැමිණියත් මෙතෙන්ට පැමිණුණා. පැමිණලා අනේ බලද්දී මේ ශරීරේ ලා නිල් පාට වේගෙන උඩට විස යනවා පෙවුනා කියනවා. ශරීරේ ලා නිල් පාට වේගෙන මේ විස දරුවාගේ ඇඟ දිගේ උඩට ගියා. මුළු ශරීරෙම වගේ ලා නිල් පාටට හැරුණා. දැන් මේ මණ්ඩව්‍ය බ්‍රාහ්මණයාට උහුලා ගන්න බැරි තරම් වේදනාවක්. මණ්ඩව්‍ය බ්‍රාහ්මණය කියනවා අනේ ස්වාමීනි තමුන් වහන්සේලා ඖෂධ ගැනත් ආරක්ෂා විධි ගැනත් දන්නවා නේද? මගේ මේ දරුවා බේරලා දෙන්න ස්වාමීනි කියලා අඬන්න ගත්තා. එතකොට කන්නදීපායන කියනවා මිත්‍රය මං මේ ඍෂිවරයෙක් විදිහට ඍෂි පැවිද්දේ වාසය කළා ධ්‍යාන ගැන දන්නවා මිසක් මං ඖෂධ ගැන නම් දන්නේ නැහැ. වෙන යම් හෝ වෙදහෙදකමක් ගැන දන්නෙත් නැහැ. මං පැවිද්දෙක් නෙවෙයි. අනේ එහෙමනම් ස්වාමීනි මගේ දරුවාට ඔබ වහන්සේ මෙත්සිත වඩලා සත්‍යක්‍රියාවක් කරන්නකෝ මගේ දරුවා සුවපත් කළ දෙන්න. එතකොට මේ කන්නදීපායන තාපසතුමා කියනවා ආයක නම් මට කරන්න පුළුවන්. සත්‍ය මත පිහිටා සත්‍යක්‍රියාවක් කරන්න හැකියාව මට තියෙනවා. මං ඒ සත්‍යක්‍රියාවෙන් මට පුළුවන් දෙයක් කරන්න බලන්නම්. ඔන්න දැන් දරුවාගේ හිස ගාවට එනකම්ම ලානිල් පාට වෙලා තිබුණේ. මේ කන්නදීපායන තාපසතුමා දරුවාගේ හිසට අත තිබ්බා. හිසට අත තියලා මෙන්න මේ විදිහට තමයි සත්‍යක්‍රියාව කළේ. බලන්නේ සත්‍යක්‍රියාව. පින් රැස් කර ගන්ට සිතා මං තාපසයෙක් බවට පත් උනේ.
අනේ ඒ මං බඹසර සතුටින් රැක්කේ හරියටම හත් දොහයි. මං පින් රැස් කරගන්නවා කියලා තාපසයෙක් වුණා කියනවා මීට අවුරුදු 50 ගානකට කලින්. හැබැයි ඉතින් තාපසයෙක් වෙලා දවස් 7යි කියනවා තාපස පැවිද්දේ ආසාවෙන් හිටියේ. දවස් 7ක් යනකොටම ඒ ආසාව නැතුව ගියා කියනවා අපරාධි තාපසයෙක් උනේ කියලා තමයි හිතුනේ. 80 කෝටියක මහා ධනයක් අත්හැරලා ඒ ධනෙ ඔක්කොම දන් දීලානේ ඍෂිවරයෙක් උනේ. ඒ ඍෂිවරයා වෙච්චි ගමම්ම දවස් 7කින් මේක එපා වුණා කියනවා. ඒ එපා වුණාට මෙච්චර කාලයක් කියලා නෑ. දැන් මාගේ තපස් ජීවිතේ 50 වසරකටත් වඩා ගෙවි ගියා. දැන් අවුරුදු 50කටත් වැඩි මගේ තාපස ජීවිතේට. මෙතෙක් කලක් මං ගෙව්වේ සිත සතුටින් නම් නොවේ. ඇත්තක්මයි මේ පවසන්නේ මා කිව් මේ සත්‍ය වචනයෙන් යඤ්ඤ දත්ත දරුවා සුවපත් වේවා නයිවිස වෙනසී ජීවිතේ රැකේවා. ඔන්න සත්‍යක්‍රියාව. සත්‍යක්‍රියාව කරන්න සත්‍ය තියෙන්නේ බෑ. සත්‍ය මත පිහිටලා සත්‍යක්‍රියාව කළා. අර නිල් පාට වෙච්ච කොටස නැතුව ගියා. පපුව දක්වාම සාමාන්‍ය පැහැයට හැරුණා. ඒ කියන්නේ අර ආශිර්වාදේ සත්‍යක්‍රියාවේ ආශිර්වාදේ දරුවට ලැබුණා. එතකොට මේ කන්හදීපායන තාපසතුමා කියනවා මං ඉතින් ඔන්න මට කරන්න පුළුවන් ටික කළා. දැන් දරුවා යම් පමණක් සුවපත් වුණා. දැන් නම් ඉතින් මීට වඩා එකක් මට කරන්න බෑ. එතකොට මේ මණ්ඩව්‍ය බ්‍රාහ්මණයා කියනවා අනේ සොඳුරි නුඹ නොවේ මගේ දරු පැටියාගේ අම්මා. නුඹ සත්‍යක්‍රියාවක් කරන්නකෝ. ඒ සත්‍යක්‍රියාවේ අනුහසින් මගේ දරුවා සුවපත් වේවි. කන්නදීපායන තාපසතුමා ඔය සත්‍යක්‍රියාව කරනකොටම අර හිසේ ඉඳලා පපුව දක්වා නයිවිස බැහැගෙන ගියා. සාමාන්‍ය පැහැයට හැරුණා. දරුවා යම් පමණකට සුවපත් වුණා. සුවපත් වෙලා කෙඳිරිලි හඬක් නැගුවා. අම්මා කියලා කිව්වා. කියලා ඒ දරුවට ආයෙමත් සිහිය නැතුව ගියා. දැන් විස තියනවා පේනවා පපුව හරියේ. එතකොට මණ්ඩව්‍ය කියලා කියන්නේ තාත්තනේ. තාත්තා කල්පනා කළා මගේ පුතා වෙනුවෙන් මාත් සත්‍යක්‍රියාවක් කරන්න ඕන. මගේ සත්‍යක්‍රියාව බලයෙන් මගේ පුතාව සුවපත් කරන්න ඕන. එතකොට මේ තාපසතුමාගේ සත්‍යක්‍රියාව ඉවර කරලා තාපසතුමා කිව්වා ඕන්න මගේ ශක්ති පමණ. ඔච්චර තමයි කිව්වා. එතකොට මණ්ඩව්‍ය කියනවා එසේනම් තාපසතුමනි මාත් සත්‍යක්‍රියාවක් කරනවා. එහෙම කියලා දරුවාගේ පපුව හරියට අත තියලා මෙන්න මෙහෙම කිව්වා. ශ්‍රමණ බමුණු පිරිස මගේ ගෙදර ආවිට මං ඔවුන්ට දම්පැන් පිදුවේ පින් ලැබේ කියන දහම පිළි අරගෙන නම් නොවේ. පිනගෙන ආසාවකින් නෙවෙයි මං දාන දුන්නේ. මං දන් දුන්නා තමයි. නිතර දන් දෙනවා තමයි. හැබැයි පිනක් ගැන හිතාගෙන නෙවෙයි. එසේ මං දුන්නේ කිසි කැමැත්තකින් නම් නොවේ. මේ දානි පූජා කරේ මං කැමැත්තෙනුත් නෙවෙයි කියනවා. දන් දීමට මා තුළ ඇති ඒ අමනාපේ කවුරුත්ම දැන සිටියේ නෑ. මං ඒ හැඟවුවේත් නෑ. ඇත්තක්මයි මේ පවසන්නේ මා කිව් මේ සත්‍ය වචනයෙන් යඤ්ඤ දත්ත මගේ පුතා සුවපත් වේවා නයිවිස වෙනසී ජීවිතේ රැකේවා. උන් තාත්තා සත්‍යක්‍රියාව කරනකොට ඒක සත්‍යම වුණා. සත්‍ය අනුහසින් විස තව බැස්සා. මේ විස බැහැගෙන කකුල් හරියට ඇවිල්ලා තිනවා. දැන් කකුල් හරියලා නිල් පාටයි. අනිත් ශරීරයේ කොටස සුවපත් වෙලා කියලා පේනවා. එතකොට මේ මණ්ඩව්‍ය කියනවා සොඳුරි ඔයා අම්මනේ. ඔයත් මගේ පුතා වෙනුවෙන් මේ සත්‍යක්‍රියාවක් කරන්නට සත්‍ය මත පිහිටලා ඔයා යමක් මගේ දරුවා වෙනුවෙන් කරන්න කිව්වා. එතකොට ඇය කියනවා මට සත්‍යක්‍රියාවක් නම් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබ ඉදිරියේ මං කොහොමද කට කැරලා ඒ සත්‍යක්‍රියාව කරන්නේ? නෑ සොඳුරි ඔයා මොනවා කිව්වක් කමන්නේ. ඔයා සත්‍ය කියන්නේ. මේ වෙලාවේ අපි දෙන්නට ඕනේ අපේ පුතානේ කිව්වා. ඕන්න එතකොට ඇගේ සත්‍යක්‍රියාව. ඒ කකුල් දෙකට අත් දෙක මේ තියලා පුතා වෙනුවෙන් සත්‍යක්‍රියාව කරනවා. අනේ මය පුතේ ගෝර විසති නයා කියන්නේ බලවත් විස තියෙන සතෙක් ඌ ඉන්නේ තුඹසේ. අද මට ඒ නයා ගැනත්
මහා අප්පිරියාවක් ඇති වුණා. ඔයාගේ තාත්තා ගැන මගේ හිතේ තියෙන්නේ ඒ වගේම අප්පිරියාවක්. නයා ගැනත් ඔයාගේ පියා ගැනත් මගේ සිතේ තියෙන අප්‍රිය බව නම් කිසි වෙනසක් නෑ පුතේ. දැන් මේ දරුවා වෙනුවෙන් කරපු සත්‍යක්‍රියාව තමන්ගේ මිනිස්යාගේ ඉස්සරහා කිව්වා. අර නයා දැක්කහම යම් අප්පිරියාවක් හටගත්තාද මේ මිනිස්යා ගැන විවාහ ජීවිතේ ගත කරන මිනිහා ගැන තියෙන්නේ ඒ බඳු අප්පිරියාවක් කියලා. ඇත්තක්මයි මේ පවසන්නේ මා කිව් මේ සත්‍ය වචනයෙන් යඤ්ඤ දත්ත මගේ පුතා සුවපත් වේවා. නයිවිස වෙනසී ජීවිතේ රැකේවා. ඇගේ සත්‍යක්‍රියාවත් එක්ක දරුවා සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. දැන් දරුවා නම් සුවපත්. නමුත් ඉතින් වචන තුනක් තියෙනවා එළියට පිට වෙච්චි. එතකොට මේ දරුවා සුවපත් වුණාට පස්සේ දරුවාට ඔන්න යාලිත් වතාවක් දරුවාව සනසලා සිරුරෙන් පිට වෙච්චි රුධිරය හොදලා දාලා ඊට පස්සේ මේ බැමිණිය දරුවාව නිදි කෙරෙව්වා. නිදි කරවා යලිත් දැන් තුන්දෙනා එකතු වුණා කතාවට. ඒ කතාවට එකතු වෙනකොට මණ්ඩව්‍ය බ්‍රාහ්මණයා කියනවා කන්න දීපායන තවසට මෙහිම මේ ලෝකේ බොහෝ දෙනා පැවිදි වෙන්නේ ගිහිගෙයි ඇති කරදර ගැන කලකිරීම නිසා. පස්සේ ඔවුන් බවුන් වඩා සිත සනසා ගන්නවා. තමාගේ යුතුයන් හොඳ හැටි දමනය කර ගන්නවා. දීපායන තවුස ඔබට බඹසර ගැන කැමැත්ත නැති උනේ පැවිද්ද තුල කුමකට පිළිකුල් වෙලාද? එහෙනම් තාමත් ඇයි ඔබ ගෙදර නොගොස් පැවිදිව ඉන්නේ? අහනවා ඔබට මේ මෙච්චර කාලයක් අකමැත්තෙන් ඇයි පැවිදි වෙලා හිටියේ? සාමාන්‍ය පැවිද්දෝ කියලා කියන්නේ ගිහියන්ට වඩා සතුටින් ඉන්න අය. තාම මෙහෙම ඉන්නේ මොකෝ? ඔබට යන්න තිබුණානේ ගෙදර. එතකොට කන්න දීපායන මෙන්න මෙහෙමයි උත්තර දුන්නේ. කර්මයත් විපාකයත් හොඳින් අදහාගෙන මං ගේ දොර වස්තුව හැමදේ අත්හැරියා. කර්මයත් විපාකයත් අදහාගෙන කියන්නේ මම මේ වස්තු සම්භාර දන් දුන්නාම මට පින් රැස් වෙනවා කියන එක අදහාගෙන තමයි වස්තු ඔක්කොම දන් දුන්නේ. පැවිදි වුණේ හිතේ උපන් පහන් බව නිසා ඒ අත්හල දේ නැවත ගෙදර ඇවිත් ගත් විට මේ කාණන් ගමේ ගොඩේ මෝඩෙක් වගේ අත්හල දේම ගන්ට ආසා කළා කියලා මට නින්දා ලැබෙනවා. ආයෙමත් සිවුරු ඇල්ලලා ගෙදර ගියොත් එහෙම ගෙදර ගිහිල්ලා තමන්ගේ දීපල සම්පත් යලි ගන්න කැමති වුණොත් එහෙම නින්දාවක් ලබන්න වෙනවා. මේකා මේ පොඩි එකෙක් ගමේ මෝඩෙක් වගේනේ. ආයෙමත් වතාවක් තමන් අත්හැරපු දේ කිසි ලැජ්ජාවක් නැතුව ගත්තේ කියලා නින්දා ලැබෙනවා. ඒ කීම අහන්න මට ඇත්තේ පිළිකුලයි. ගුණවත් උතුමන් පැවසූ දෙයකි පැවිද්ද. සත්පුරුෂයන්ගේ සැබෑ නවාතැනත් පැවිද්ද. මං ඒ ගැන හිත හිතා අඬ අඬාම රකින්නවා බඹසර. මේ විදිහට පින රැස් කරගන්නවා. මං අදක්ෂ වුණත් මට දුෂ්කර වුණත් පැවිද්ද කියලා කියන්නේ නුවණැත්තන්ගේ භූමිය. පැවිද්ද කියලා කියන්නේ වටින එකක්. පැවිද්ද කියලා කියන්නේ වැදගත් ගෞරවනීය එකක්. ඒ නිසා මං අකමැත්තෙන් වුණත් මම මේ පැවිද්දේ ඉන්නේ. එය සිහිපත් කර කර මං දන්නවා අකමැත්තෙන් වුණත් මේකේ හිටියොත් පින වැඩෙනවා කියලා. බලන්න හිරියොතප්. ඒ හිරියොතප් කියන එක බලන්න මිනිස්සුක කොච්චර රකින්නවද කියලා. ඒ කන්න දීපායන තාපසතුමාව ওই විදිහට හිරියොතප් විසින් ආරක්ෂා කළා. ඒ ගැන එතුමා කිව්වා අපිට හොඳ පාඩම් මේවා. සාමාන්‍යයෙන් චුට්ටක් හිතට මොකක් හරි පොඩි වෙහෙසක් ආපු ගමන් හැමතැනම කියාගෙන යනවාට හොඳ පාඩම් මේවා. අවුරුදු 50ක් තිස්සේ එතුමා කාටවත් මේක කියලා තිබුණේ කොටින්ම තමන්ගේ ළඟම හිටපු මිත්‍රයාටවත්. නැත්තම් අර මණ්ඩව්‍ය කියන ආණි මණ්ඩව්‍ය කියන තාපසතුමාට කියන්න තිබුණානේ හප්පේ මට නම් මේක එපා වෙලා තියෙන්නේ කියලා. එහෙම කිව්වා නම් ඔහුටත් සමහරවිට එපා වෙනවා. ඔහුටත් කලකිරීමක් හට ගන්නවා. ඔහුටත් වෙහසක් හට ගන්නවා. ඒ මුකුත් නැහැ. 50 අවුරුද්දක් තිස්සේ නිහඬව ඉවසාගෙන හිටියා. දීපායන තාපසයා මේක පවසලා මණ්ඩව්‍ය කියන තමන්ගේ මිත්‍රයාගෙන් ඇහුවා
දන් දීම කියන එක අකමැත්තෙන් කරන්නේ ඇයි කියන කාරණේ මෙහෙමයි ඇහුවේ. බමුණු තොපේ නිවසට මහමන බමුණු ආවිට හොඳින් දම් පැම් පුදා සලකනා බව දිස්වේය මට. පැම්පොකුණක් වාගේ තොප නිවස ඔවුන්ට දම් පැම් පුදනවානේ තොප එහි හොඳ යසට. කුමක් නිසා උපන්න පිළිකුලක් නිසා දෝ පැහැදීමක් නැතුව මොකෝ දානෙ පුදන්නේ. ඇයි මේ පැවිද්දන්ව පිළිකුල් කරන්නේ? ඇයි මේ දානෙ පිළිකුල් කරන්නේ? මට එහෙම එකක් බාහිරට පේන්නේ. නුඹ සතුටින් දන් දෙන වගයි පේන්නේ. නුඹ මොකක් නිසාද මෙහෙම කරන්නේ? එතකොට මණ්ඩව්‍ය බ්‍රාහ්මණයා කියනවා මෙහෙම. මයේ අප්පත් මුත්තත් හරි පැහැදීමෙන් යුක්තයි. උන්දලා නිතරම දන් දුන්නා. දෙන්ටම ලෑස්ති පිට වුණා. මගේ පරම්පරාව ගත්තොත් අත්තා මුත්තා දෙන්නාම දානෙ දීපු අය, ආසාවෙන් දන් දීපු අය. නොකඩවාම රැකගෙන ආවේ ඒ කුල සිරිතයි. මේකා මේ පවුලේ කුල සිරිත නැසූ එකා කියා කවුරුන් හෝ මට නින්දාවක් කළොත් ඒ කීමහන්ට මම පිළිකුලයි. අර දානේ නවත්තවුත් එහෙම අනෙක් ඈයෝ කියන්න පුළුවන් ලස්සනට දානේ කරගෙන හිටපු පරම්පරාවක් ඕක. ඒ වුණාට මේ පුද්ගලයා ওই දානි නැසුවා කියලා ලැබෙන නින්දාවට මං අකමැතියි. ඒ හින්දා තමයි මං අකමැතිව සිටත් දානේ මං දෙන්නේ ඒ නිසා කියලා මණ්ඩව්‍ය බ්‍රාහ්මණයා ওই විස්තරේ කිව්වා. ඊට පස්සේ මණ්ඩව්‍ය බමුණ අහනවා තමන්ගේ බිරිඳගෙන්. බිරිඳගේ සත්‍යක්‍රියාව නම් ටිකක් බරපතලයිනේ. බිරිඳගෙන් ඇහුවා මෙන්න මෙහෙම ඊතරම් ලොකු නුවණක් නැතත් හොඳ ලස්සනට රූපේ තියෙනවා. නව යවුන් දැරිවි කාලේ අපේ ඥාති පවුලකින් මං ඔහේව සහයට ගත්තා කියා ඔහේ හොඳින් දන්නවා. මෙතුවක් කල් මට අප්‍රිය අමනාප වචනයක්වත් කියලා නැහැ. එනමුත් අකමැත්ත නොපෙන්වා මට උවටන් කෙරුවා. විසගෝර සර්පයෙකුට සමාන පිළිකුලෙන් සිටින්ට මාත් සමග පවුල් කන්ට ගොහින් කුමක් වුණාදෝත් හිට. එහෙම ඇහුවා. මේ නයෙක් වගේ මාවත් පිළිකුල් කියලා කියන්න තරම් මගෙන් වෙච්ච වැරද්ද මොකක්ද කියලා ඇහුවා. එතකොට ඈ කියනවා මෙහෙම. අනේ ස්වාමී මාත් නුඹ නොදකින් කියා කීවේ නෑ තමයි. මේ අපගේ පවුල් පරපුරේ 7 වෙනි පරපුර දක්වා එකම ගෑණියක්වත් සිය සැමියා අත්හැර වෙන මිනිහෙක් ගත්තු වගක් අහලම නෑනේ. මයේ අතින් ඒ පවුල් සිරිත සිඳී ගියෝතින් තීය අපේ පරපුර නැසුවේ කියා ලැබෙන නින්දාවට මං හරිම පිළිකුලයි. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයාට කැමති වුණේ නැහැ. ස්වාමි පුරුෂයා ප්‍රිය වුණේ නැහැ. නමුත් ඒ පරම්පරාවේ ගෞරවය ගැන හිතුවා. ඒ හිතලා අච්චර වෙහෙසක් ඇතුලේ තියාගෙන හිටියා. එළියට දැම්මේ නැහැ. අකමැතිකම මගේ හිතේ තදට තියෙද්දී ඔහෙට උවටෙන් කරමින් ඉන්නේ ඒ නිසා. තදටම අකමැතිකම හිතේ තිබුණත් මං මේ උපස්ථානයේ කිසි වෙනසක් නොකර ඉන්නේ ඔන්න ඔය නිසා. ඉතින් ඔහොම කතාව සිද්ධ වෙනකොට ඈට මෙහෙමත් අදහසක් ඇති වුණා හප්පේ මේ රහසින් කිව යුත්තක් මගේ ස්වාමි පුරුෂයාත් එක්ක විතරක්ම කිව යුත්තක් කියනවා නම් එසේ කිව යුත්තක් මම මේ කුළුපග තාපසින් වහන්සේත් ළඟනේ කිව්වේ. මේක නම් දුර දිගේ යන්න තියෙන එක හොඳ නෑ. මං දැම්මම සමාව ගන්න ඕන කියලා ඔන්න තමන්ගේ ස්වාමි පුරුෂයා ඉස්සරහා සමාව ඉල්ලුවා. මට මේ දැන් ස්වාමිනේ නොකිය යුත්තක් නේද කියුනේ. එහෙත් මගේ සත්‍ය වචනෙන් අද පුතාගේ දිවි ගැලවුණා. පිටස්තරින් ගෙනා ගෑණියකට නම් මේ දරුපෙම හිටින්නෙම නෑනේ. යඤ්ඤ දත්ත පුතා අපිට හොඳින් ඉන්නවනේ. ඒ නිසා මං එතෙන් පටන් උවටෙන් කරමින් තුටින් සිතේ තිබූ දේ කීවට සමාව මට දෙනවනේ කිව්වා. ඉතින් මට සමාව වෙන්න කිව්වා මේ හිතේ තිබ්බ එක කීවාට. ඕන් ওই විදිහට තමයි පින්වතුනේ කන්න දීපායන ජාතකයේ මේ ලස්සන පුවත සිද්ධ වුණේ. ඒ ප්‍රවෘත්තිය තිබුණා අපිට ගන්න වටින අවවාදයක්. ඒ තමයි Tamanට එන සුළු සුළු පීඩා රට වටේ කියාගෙන යන්න නම් එපා කියන එක. Tamanට එන සුළු සුළු පීඩා රට වටේ කියාගෙන ගියොත් හැම දිනා එක කියාගෙන ගියොත් ඒකට ආසා කළොත් අයියෝ මට අමාරුයි මට වෙහෙසයි අහවලු නිසා අමාරුයි කියලා කංකේන්ද්‍රික ගා ඉන්න පටන් ගත්තොත් ඒක පුරුද්දට හිටිනවා.
ඒකෙන් යහපතක් වෙන්නේ නැන්නයි. අවසානයේ මේ තුන් දෙනා ගැන දැනගත්ත නිසා ඒ තුන් දෙනාම සංවර වුණා කියනවා. කන්න දීපායන තාපසතුමා එදා ඉඳලා සංවර වුණා. හොඳට ධ්‍යාන උපදව ගත්තා. අවසානයේ බඹලව උපන්නා. අර මණ්ඩව්‍ය කියන බ්‍රාහ්මණතුමා කල්පනා කළා දැන් නොසතුටින් දන් දුන්නා කියන වචනේ එළියට ගියානේ. දැන් මම සතුටින් දාන දෙන්න ඕන. සතුටින් දානේ පූජා කළා. ඒ දම්පිදූ පිණින් සුගතිය ගියා. බිරිඳ කල්පනා කළා අයියෝ මගේ ස්වාමි පුරුෂයාට මම නොකිය යුත්තක් කිව්වේ. අදින් පස්සේවත් මම ස්වාමි පුරුෂයාට හැබෑවටම ආදරින් ඇල්මින් ඉන්න ඕන. එදා ඉඳලා ස්වාමි පුරුෂයාට ආදරින් ඇල්මින් වාසය කළා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ කන්න දීපායන ජාතකයේ දේශනා කරලා අහගෙන හිටපු භික්ෂූන් වහන්සේලාට අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට සිවුරු ඇරීම පිණිස හිටපු භික්ෂුව අර කංකෙන්දිරි ගගා හිටපු භික්ෂුව සෝතාපන්න ඵලයට පත් වුණා. අනිකුත් භික්ෂූන් වහන්සේලාත් ධර්ම අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එදා මණ්ඩව්‍ය බ්‍රාහ්මණ වෙලා හිටියේ අපේ ආනන්දයෝ. ඔහුගේ බිරිඳ වෙලා හිටියේ විසාකාවෝ. යඤ්ඤ දත්ත පුතු වෙලා හිටියේ අපේ රාහුලයෝ. කොබෝලීල රුකින් කරපු හුලක හිඳින්ට සිදු වූයේ දුක් විඳින්ට සිදු වූයේ තමන්ගේ ශරීරයේ ඇතුලේ කොබෝලීල රුක් කෑල්ලක් තියාගෙන ජීවත් වෙන්න සිදු වුණේ ආනි මණ්ඩව්‍ය තාපසයා වෙලා හිටියේ අපගේ සාරිපුත්තයෝ. බලන්න පිඟුතුනි සංසාරේ. ඒ මහානුභාව සම්පන්න ශ්‍රාවක රත්නයන්ට පවා සංසාරේ කර්ම දෝෂ නිසා විඳවන්න වෙලා තියෙන හැටි. බුදුරජාණන් වහන්සේ වදාළා කන්න දීපායන ඍෂි වෙලා සිටියේ මහණෙනි මමයි කියලා. ඉතින් මේ කන්න දීපායන ජාතක පුවත අපි හැමදිනාට බොහොම වටින එකක්. ජීවිතේට යම් යම් දුෂ්කරතා අපහසුතා එන්න පුළුවන්. ඒ අපහසුතා හැම එකක් ඉස්සරහාම හිරියොතප් ඇති කරගන්න ඕන. හිරියොතප් වලින් යුක්තවම අපි අපේ ජීවිතේ ගත කරන්න ඕන. හිරියොතප් තියෙන කෙනාට ඒ හිරියොතප් නිසා තමන්ගේ ජීවිතයට විශාල රැකවරණයක් ලැබෙනවා. ඉතින් හැම දිනාට ගෞතම සාසනය මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ ඒ ශාසන ප්‍රතිලාභයෙන් තමන්ගේ ජීවිත සැපවත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු